අයිබෝන් සුබ රාත්‍රියක් ඔබ අපත් සමග එකතු වන්නේ වෙනද වගේම සජීවීව වාද පිටිය සමගින් අපි වෙනදට වාද විවාද සංවාද මතවාද ගොඩනගන්න සුදුසු තැනක් විදිහට දේශපාලන වශයෙන් කතිකා කරන තැනක් විදිහට වාද පිටිය ආරම්භ කළේ. ඒ අතරතුර අපි විද්වත් කතිකාවන් සඳහා ඉඩකඩ වෙන් කර දුන්න බොහෝ අවස්ථාවලදී ඒ වගේම අපි අදත් තීරණය කළා වාද පිටියෙන් මේ වෙලාවේ සාකච්ඡාවට ලක් කළ යුතු විශේෂ කරුණක් විදිහට සැලකලා විශේෂ මාතෘකාවක් යොදා ගන්න. යනු අපි යොදාගත්තේ පූජ්‍ය පක්ෂයේ පාර්ලිමේන්තු දේශපාලනයට එම තුල සිදුවන ආගමික පරිහානිය පිළිබඳව අද දවසේ සාකච්ඡා කරන්නට. ඒට හේතුවක් තිබුණා. ඒ පසුගියදා පාර්ලිමේන්තුවට ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමන් විසින් පෞද්ගලික යෝජනාවක් ලෙස ඉදිරිපත් කරන ලැබූ යෝජනාව. ආසන්න වශයෙන් එය තමයි මේ මාතෘකාව අද වාද පිටියට ගන්නට හේතුනේ. ඒ සහ ඉන් අනතුරුව අද දෙරණ ඒත් එක්කම පුවත්පත් මගින් දිගින් දිගටම මේ සම්බන්ධයෙන් සමාජයේ විවිධ මත දරන කණ්ඩායම් එකට එක්කාසු කොට ඒ අය දරන්නා වූ මතය මාධ්‍යයන් ඔස්සේ විකාශය කළා. ඒ ඔස්සේ වැඩසටහන් ප්‍රවෘත්ති නිවේදනවල දැක්වීම සිදු වුණා. ඉතින් එතෙන් සිට මේ දක්වා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් එහෙම නැත්නම් මේ කරුණ සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරන්න සූදානම්. නමුත් ඒ සඳහා යම්කිසි ඉතිහාසයක් තිබෙනවා. 2002 වසරේ සිට අපිට කතා කරන්න පුළුවන් මේ ඉතිහාසය. ඉන් අනතුරුව 2004 වර්ෂයේදී පාර්ලිමේන්තුවට ස්වාමින් වහන්සේ වැඩම කිරීම, 2002 දී ප්‍රථම ස්වාමින් වහන්සේ මැතිවරණයෙන් තීරීපත් වීම. එතෙන් සිට ස්වාමින් වහන්සේ ඉලක්ක කොටගෙන අපිට මේ සම්බන්ධයෙන් බෞද්ධාගමික වශයෙන් කතා කරන්න පුළුවන්. නමුත් ඊටත් වඩා මේ මාතෘකාව පුළුල් වෙනවා පූජ්‍ය පක්ෂය පාර්ලිමේන්තු දේශපාලනයට ඒම කියන කරුණත් එක්ක. ආසන්න වශයෙන් අපි කතා කරන්නේ ස්වාමින් වහන්සේ පාර්ලිමේන්තුවට පමණයි. නමුත් මින් එහාවට මේ මාතෘකාව පුළුල් වෙනවා පූජ්‍ය පක්ෂය පාර්ලිමේන්තුවට ඒම කියන කරුණේදී. ඉතින් අපි හිතුවා අද ඒ වෙනුවෙන් වාද පිටියට කඩවෙන් කරන්න ඔබටත් සම්බන්ධ වන්න පුළුවන් අපත් සමග 0117 සහ 0115 කියන අපේ දුරකථන මාර්ග දෙක ඔස්සේ ඔබ අප සම්බන්ධ කරනවා හැකි පමණින් ඔබට තිබෙන ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. බොහෝ වෙලාවට අදහස් දක්වනකොට අපි ආරාධනා කරන ඔබට යම්කිසි ප්‍රශ්නයක් ගැටලුවක් ඔබ දැක්කනම් පැන නැගුණු ගැටලුවක් ඒ සම්බන්ධයෙන් කතා කරන්න. එදා තිබුණු අවශ්‍යතාවය සහ අද තිබෙන අවශ්‍යතාවය වෙනස් රටේ භික්ෂුන් වහන්සේ දේශපාලන පැමිණීම සුදුසුද? පූජ්‍ය පක්ෂයේ දේශපාලන පැමිණීම සුදුසුද? ඔබටත් මතයක් ඇති. ඔබ මේ මතය දරන්න අපිත් එක්ක ඒ ආකාරයට එක්කාසු වෙන්න. ඉතින් මේ සම්බන්ධයෙන් මේ කතිකාවත ඉදිරියට ගෙන යන්න අපි තමත් নমස්කාර පූර්වකව ආරාධනා කරන ලැබුවා පූජ්‍ය මාදුළුවාවේ සෝබිත ස්වාමින් වහන්සේට. ඔබ වහන්සේව අප নমස්කාර පූර්වකව වාද පිටියට පිළිගන්නවා. ඒ වගේම අප ආරාධනා කරා මේ සඳහා සම්බන්ධ වන්නට මහාචාර්ය සරත් විජේසූරිය මහත්මයාට. එතුමත් සම්බන්ධව සිටිනවා අද රාත්‍රියේදී. ආයුබෝවන් කියලා ඔබතුමාත් අපි පිළිගන්නවා. වගේම මෙය පෞද්ගලික යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළේ ජනාධිපති නීතිඥ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා. එතුමට අපි ආරාධනා කළා මෙහි කාලීන අවශ්‍යතාවය සහ මොකක්ද මේ වගේ කෙටුම්පතක් එකවර මේ ආකාරයට ඉදිරිපත් කරන්න හේතුනේ කියලා දැනගන්න විශේෂ විමසීමක් කරන්නටත් එක්ක එතුමට ආයුබෝවන් කියලා ඔබතුමාත් අපි පිළිගන්නවා. ආයුබෝවන්. ඒ වගේම අප ජාතික හෙළවරුමය නියෝජනය කරමින් ඒ වගේම මේ සම්බන්ධ දරන මතය කුමක්ද දේශපාලනික වශයෙන් දරන මතය සහ සමාජ විද්‍යාත්මක දරන මතය කුමක්ද යන්න පැහැදිලි කර ගැනීමට ආරාධනා කළා ජාතික හෙළවරුමේ ඒත් එක්කම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහත්මයාට ඔබත් ආයුබෝවන් කියලා අප පිළිගන්නවා. අපි මෙතන සිට වාද පිටිය ආරම්භ කරමු. අපේ ස්වාමින් වහන්සේ වැඩ සිටිනවා වාද පිටිය තුල. අපි උන්වහන්සේට අවස්ථාවක් ලබා දිය යුතුයි. අපි කරු කිරීම එයයි අපේ සම්ප්‍රදායයි. නමුත් ඊට පෙර මේ ප්‍රස්තුත වන්නා වූ කරුණ මතු කර ගැනීම වැදගත් වුණා. ඒ නිසා අවසර ස්වාමීන් වහන්සේ අප විජේදාස රාජපක්ෂ මන්ත්‍රීතුමනි ඔබතුමා පෞද්ගලික යෝජනාවක් ලෙස ඇයි මෙවන් යෝජනාවක් හදිස්සිය ගෙනට හිතුවේ? මොකද අද ඊයේ නෙමෙයි මෙහි අවශ්‍යතාවය මතුවෙන්නට තිබුණේ මා විශ්වාස කරන විදිහ 2002 2004 කාල වකවානුවේ. නමුත් ඒ වකවානුව යම්කිසි විවාදාත්මක කරුණක් බවට පත් වුණත් එය මෙවන් යෝජනාවක් ලෙස ඉදිරිපත් වුණේ නෑ නේද? අවසරයි අතිපූජ්‍ය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ. භික්ෂුන් වහන්සේලා ක්‍රියාකාරී පාර්ලිමේන්තු මැතිවරණයට පැමිණීම පිළිබඳව ඉතිහාසයක් තියෙනවා. 1970 සමගි පෙරමුණ මැතිවරණ පවත්වපු අවස්ථාවේදී වාමාංශික පක්ෂ නායකයෙක් ගෙනල්ලා දුන්නා එක්තරා ආසනයකට භික්ෂුන් වහන්සේ කෙනෙක් නම යෝජනා කරලා තරඟ කරන්න. එය ඉදිරිපත් කරපුවාම සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ඒ දේශපාලන නායකයට අවවාද කරලා භික්ෂුන් වහන්සේලා
දේශපාලනයට පාර්ලිමේන්තුවට තරඟ කිරීමට ඉදිරිපත් කිරීම තරම් නොහොබිනා ක්‍රියාවක් නැහැ කියලා එතුමිය ඒ නාම යෝජනා පත්‍රයේ ඉරලා විසි කරා. එතුමියට ඒ තරම් තීක්ෂණ බුද්ධියක් අනාගතය පිළිබඳව වැටහීමක් ඇතුව ගත තීරණයක්. නමුත් අපිට ඉතිහාසයේ වැරදුනා 1994 පළවෙනි වතාවට භික්ෂුන් වහන්සේ නමක් තරඟ කරලා පාර්ලිමේන්තුවට පැමිණියා. නමුත් ඒක විශාල ප්‍රශ්නයක් වුණේ නැහැ. තනි භික්ෂුන් වහන්සේ නමක් එතන සංවිධානයක් තිබුණේ නැහැ. නමුත් මේ ප්‍රශ්නේ මතුවුනේ සෝම හාමුදුරුවෝ මේ රටේ අලුත් පරිවර්තනයක් හදන්න උත්සාහ කරා. ඒ පරිවර්තනය හරහා ඒක අයුතු විදියට පාවිච්චි කරලා භික්ෂුන් වහන්සේලා කීප නමක් තමන්ගේ පුජ්‍යලික ප්‍රතිලාභ සඳහා පුජ්‍යලික අභිමතාර්ථ ඉදිරිපත් කර ගැනීම සඳහා මේ දේශපාලනයට ඇතුල් වුණා. ඒ වෙලාවේ ඒ ඡන්දේ දීපු ජනතාවත් යම්කිසි නොමග යෑමක් සිද්ධ වුණා. ඒක මේ වෙනකොට ජනතාව පිළි අරගෙන තියෙනවා. මේ தත්ත්වය යටතේ කෙනෙකුට ලඝු කරලා කියන්න පුළුවන් මේක විජේදාස රාජපක්ෂගේ පනතක් කියලා. මේක පනත මගේ තමයි. මුලින්ම කියන්න ඕන මේක පුජ්‍යලික පනතක්. මේක දේශපාලනයක් මෙතන නැහැ. කිසිම දේශපාලන පක්ෂයක අරමුණකුත් මෙතන නැහැ. මේක පුජ්‍යලිකව ගත්තොත් නීතිය ඇසෙන් ගත්තොත් මගේ පුජ්‍යලික පනතක් තමයි. හැබැයි මේක මේ අභිමතාර්ථය මේ රටේ බහුතරයක් විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාවගෙන් 90ක් 95ක් විතර බහුතරයේ ප්‍රාර්ථනාව. මේක තමයි මේ රටේ සියලුම මහානායක භික්ෂුන් වහන්සේලාගේ ප්‍රාර්ථනාව. මේක තමයි සියලුම අනුනායක නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාගේ ප්‍රාර්ථනාව. මම එහෙම කියන්නේ මම සෑම නිකායකම මහානායක අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලාත් එක්ක මේ පිළිබඳව දීර්ඝ කාලයක් කතිකාවතක් ඇති කරගෙන සාකච්ඡා කරලා ඒ පිළිබඳව ජන විඥානය මොකක්ද කියලා හඳුනාගත්ත මොහොතේ තමයි මම මේක පාර්ලිමේන්තුවට ගෙනාවේ. මේ පාර්ලිමේන්තුවට මේක ගේන්න හේතු ගණනාවක් තියෙනවා. එකක් තමයි භික්ෂුන් වහන්සේලා පාර්ලිමේන්තුවට පැමිණීම තුල මුළු මහත් සංඝ සමාජයේම අද බැටකනවා. මුළු මහත් සංඝ සමාජය අද පීඩාවට ලක් වෙලා ඉන්නවා. සංඝ සමාජයේ පීඩාවට පත්වෙන හැම මොහොතක් පාසා බෞද්ධ විදියට මම විතරක් නෙවෙයි මේ රටේ ඉන්න සියලුම බෞද්ධ ජනතාව පීඩාවට පත් වෙනවා. අද ඒ තරම්මටම භික්ෂුන් වහන්සේලා හැල්ලුවට ලක් කරන තත්ත්වයට ගෙනල්ලා තියෙනවා. අද බස් එකක ගියපුවාම බස් එකක වඩිනකොට භික්ෂුන් වහන්සේලාට ආසනයක් නොදෙන තරමට භික්ෂු ගරුත්වය පිරිහිලා තියෙනවා. භික්ෂුන් වහන්සේලාට තිබුණ පූජනීයත්වය මිනිස්සුන්ගේ හිතෙන් ඈත් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ කාලයක් තිබුණා 56 බණ්ඩාරනායක ඝාතනයේ පස්සෙත් මේ වගේ කෙටි කාලයක් තිබිලා තියෙනවා. හැබැයි ඒක කෙටි කාලිනව සමනය වුණා. අද මේක මහා බරපතල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එකක්. දෙවෙනි කාරණය තමයි අද අපේ රටේ ප්‍රධාන ආගම් 4ක් තියෙනවා. නමුත් අනෙත් ආගම් වල පූජකතුමන්ලා තම තමන්ගේ ඒ ආගම් වල තියෙන පූජනීයත්වය ගෞරවනීයත්වය ආරක්ෂා කරගෙන තියෙනවා. අපිට මේක බැරි වෙලා තියෙනවා. දැන් පූජ්‍ය භික්ෂුන් වහන්සේලා මේ පාර්ලිමේන්තු දේශපාලනය තුලට ගියාට පස්සේ පන්සිල් පහ අටසිල් පහ රකින්නේ නැහැ. ඒක කරන්න බෑ. එතන තියෙන්නේ දේශපාලනයක්. එතන තියෙන්නේ ගහ ගැනීමක්. එතන තියෙන්නේ රණ්ඩු වීමක්. තමන්ම සුදු රෙද්දක් අරගෙන ගිහිල්ලා පාර්ලිමේන්තුවේ තමන්ම පුටුව කෙලලා වාඩි වෙනකොට බෞද්ධ විදියට අපේ හදවත කකියනවා. මොනතරම් විලිලැජ්ජ නැති වැඩක්ද මේ හාමුදුරුවෝ කරන්නේ. මේ හාමුදුරුවෝ අපහාස උපවාස කරන්නේ මේ කියන්නේ අවමානයට ලක් කරන්නේ බුදුහාමුදුරුවෝ නෙවෙයිද? මේ හාමුදුරුවෝ අවමානයට ලක් කරන්නේ කෝටියක් සංවර සීලෙන් යුක්ත අපේ සංඝ සමාජයේ ඉන්න මහානායක අනුනායක නායක ස්වාමීන් වහන්සේලා නෙමෙයිද? මේ භික්ෂුන් වහන්සේලා මේ අවමානය කරන්නේ දුටු තැන කසාවත දුටු තැන දන ගහලා වඳින අපි වගේ බෞද්ධ ජනතාවට නෙවෙයිද? ඉතින් මේ අවමානයෙන් ගොඩ ගැනීම ඇත්තටම මේ රටේ ඕනම පුරවැසියෙකුගේ යුතුයකමක්. හරිනම් මේ වගේ නීතියක් මේ රටේ රාජ්‍ය නායකයා අතිගරු ජනාධිපතිතුමා ගේන්න තිබුණා. එතුමාට මේ වගේ නීතියක් ගෙනකොට ප්‍රශ්න තියෙන්න පුළුවන්. නමුත් කවුරුත් මේකට අත ගහන්නේ නැත්තේ තම තමන්ට සුළු අවාසි වෙයි කියලා. ඊළඟ ඡන්දයේදී ඡන්ද 500ක් 1000ක් නැති වෙයි කියලා. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයේ තුල මම කල්පනා කරනවා අපි යම් කිසි කාල සීමාවකට ජනතාවගේ කැමැත්ත ඇතුව පාර්ලිමේන්තුවට ගියාට පස්සේ අපි ගන්න තීරණේ හරිනම් ඊළඟ මැතිවරණයේදී අපි පරාදුණයි කියලා දුක් වෙන්න හේතුවක් නැහැ.
ජනතාවට අවශ්‍ය නම් විතරයි අපි පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ. ඒක නිසා පාර්ලිමේන්තුවක ඉන්න එක දවසක් හරි ඒ දවස තුල හෘද සාක්ෂියට එකඟව අපේ න්‍යාය පත්‍රය නෙමෙයි රටේ න්‍යාය පත්‍රයට යම්කිසි දායක වීමක් කරන්න ඕනේ. විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා මේ දේශපාලන බලතල පාවිච්චි කරපු ආකාරය පහුගිය කාලේ අපි අත්විඳිනවා. මේක හුඟාකට ආගමික නොසන්සුන්තාවයන් බවට පත් වෙගෙන එනවා. මේක ඊටාම නරක පූර්ව ආදර්ශයක්. කාලයක් යනකොට භික්ෂුන් වහන්සේලා අනෙකුත් ආගමික උදවිය කල්පනා කරොත් මේ උදවිය වැඩි වරප්‍රසාදයක් භුක්ති විඳිනවයි කියලා අනිකුත් කණ්ඩායම් වලට එන්න පුළුවන්. අවසරයි මා ඔබතුමාගෙන් බාධා කිරීමක් එක්ක පාර්ලිමේන්තුවට ආසන්න වශයෙන් ආපු ස්වාමින් වහන්සේලා කිහිප නමක් අප දකින්නේ. ප්‍රාදේශීය සභාවට මෑත කලින්ව පත්වෙච්ච ස්වාමින් වහන්සේ නගර සභාවට පත්වෙච්ච ස්වාමින් වහන්සේ ඇරුණුකොට. එතකොට මේ ස්වාමින් වහන්සේලා කිහිප නම නිසා බුද්ධ ශාසනයටම නිගරු වෙනවා කියලා ඒක සාක්ෂි සහිත ඔප්පු කරන මේ ස්වාමින් වහන්සේලාත් එක් හේතුවක් වන්න පුළුවන්. තවත් බොහෝ හේතු තිබෙනවා නේද අපිට මේ தත්ත්වය ඇති වෙන්න. අපේ ආගමේ පිරිහීමට බලපාන කරුණු ගණනාවක් තියෙනවා. හැබැයි මේ වගේ දැවැන්ත පරිහානියක් ඇති වෙන සුවිශේෂ කරුණක් මෑත ඉතිහාසයේ තියා ඈත ඉතිහාසය හොයාගන්නත් බෑ. ඒක නිසා මම කියාගෙන ආවේ දැන් මේ විදියට අනෙකුත් අන්‍යාගමික පූජකවරුන්ටත් හිතුනොත් අපිට වැඩිය වරප්‍රසාද භුක්ති විඳින කණ්ඩායමක් මේ බෞද්ධ භික්ෂුන් වහන්සේ කියලා ඒ උදවියටත් එන්න උනාම හිතුනොත් එනවා. කාටවත් වළක්වන්න බෑ. ඒ ආවොත් මොකද වෙන්නේ? අද පාර්ලිමේන්තුවේ පක්ෂපාත වලට බෙදිලා ගහ ගන්නවා. එතකොට ඊළඟට වෙන්නේ ආගමික යුද්ධයක් මේ පාර්ලිමේන්තු දේශපාලනය තුල ඇති වෙනවා. ඒක නිසා පැහැදිලිවම බුදුහාමුදුරුවන්ගේ ධර්මය දන්නවනම් මේ භික්ෂුන් වහන්සේලා කවුරුත් දැනගත යුතුයි. බුදුහාමුදුරුවන්ට දේශපාලන පක්ෂයක් තිබුණේ නැහැ. බුදුහාමුදුරුවෝ ක්‍රියාකාරී දේශපාලනයට යන්න භික්ෂුන් වහන්සේට අනුදැන වැදෑරුවේ නැහැ. බුදුහාමුදුරුවෝ අනුදැන වදාarලා තියෙන්නේ හැමතිස්සෙම භික්ෂුන් වහන්සේලා ඉන්න ඕන දේශපාලඥයින්ට පමණක් නෙවෙයි රටේ රජුරවන්ටත් උඩින්. ඒක අපේ ගෞරවනීය භික්ෂුන් වහන්සේලා ඒක ආරක්ෂා කරගෙන ඉන්නවා. එක එක දේශපාලඥයින්ට සුදුහුණු ගන්න එක එක දේශපාලඥයන්ගේ පිටිපස්සේ පාප්ප බාල්දිය අරගෙන පෝස්ටර් ගහන්න යන්න එහෙම දෙයක් කරන්න බෑ. ඒ එහෙම දෙයක් කරනවා නම් බෞද්ධ විදියට අපිට ඒක ඒ පිළිබඳව බලාගෙන ඉන්නත් බෑ නේද? ඉතින් ඒක නිසා විශේෂයෙන්ම අපේ බෞද්ධ ආගමේ ගෞරවනීය පූජනීයත්වය ආරක්ෂා කරොත් විතරයි අපිටත් ඒ ගෞරවයක් අපිටත් යම්කිසි සැලකීමක් සමාජයේ ලැබෙන්නේ. ඒ නිසා මූලික වශයෙන් බෞද්ධ ආගමේ විතරක් නෙවෙයි ඕනම ආගමක තමන්ගේ ආගමේ පූජකවරුන් ආරක්ෂා කර ගැනීම වගකීමක්. ආගමික මූලධර්ම පිළිබඳව අවබෝධයකින් තොරව හිතුවක්කාරකම් කරන භික්ෂුන් වහන්සේලා දෙතුන් දෙනෙකුට අයිති ශාසනයක් නෙවෙයි බුද්ධ ශාසනය. ඒ වගේ උන්වහන්සේලා කීප දෙනෙක්ගෙන් ශාසනය ආරක්ෂා කර ගැනීම මගේ විතරක් නෙවෙයි ඔබගේ වගකීම. හොඳයි. බෙහෙම ස්තුතියි ඔබතුමාට. වාද පිටියේ අපි විවෘතව අදහස් දක්වනවා, බොහෝ දේ කතා කරනවා, ඒ සඳහා ඉඩක් තියෙනවා. කිසිම අවස්ථාවක මේක අපි බුදුදහමටවත් අපේ ආගමටවත් ස්වාමින් වහන්සේටවත් නිගරු කිරීම සඳහා කරන වැඩසටහනක්වත් අදහස් දැක්වීමක් නෙවෙයි. මෙහි සිටින විද්වතුනුත් මම හිතනවා එය මතේ තමයි ඔවුන්ගෙත් තිබෙන්නේ. අපි මේ හරි වැරද්ද මොකක්ද මතු කර ගැනීමයි වැදගත් වන්නේ. කතිකාචාර්ය අනුරුද්ධ ප්‍රදීප් මහත්මයා ඔබතුමා දේශපාලන පක්ෂයක් වශයෙන් ජාතික හෙළුරුමේට සම්බන්ධ කෙනෙක්. ඉතින් මේකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද්දේ රාජ්‍ය පාලකයින්ට අර්ථයෙන් ධර්මයෙන් දේශනා කරනවා මිස පාලනයට මැදිහත් නොවිය යුතු යන්නයි. එසේ නමුත් වර්තමානයේ වෙනට සමහර භික්ෂූන් වහන්සේ ක්‍රියාකාරී දේශපාලනයට පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පත්ව ඇත. ඒ විජේදාස රාජපක්ෂ මහත්මයා පසුගිය දා ඉදිරිපත් කරපු යෝජනාවේ සඳහන් වූ කරුණු වලින් කොටසක් උපුටා දැක්ුවේ. නමුත් 2004 වර්ෂයේදී පාර්ලිමේන්තුවට පළමු වතාවට නොවේයි. නමුත් දේශපාලනික වශයෙන් මේ කියන මෑත කාලීන දේශපාලනයේ තම කතා බහට ලක් වෙන කරුණක් වුණා ජාතික හෙළුරුමේ ස්වාමින් වහන්සේ මැතිවරණ තරඟ කොට ජයග්‍රහණය කර පැමිණීම පාර්ලිමේන්තුවට. මේ කරුණ තමයි මෙතුමාගේ කතාවේ පළමු කතාවේදී කරුණක් විදිහට මේක බුද්ධ ශාසනයේ දැඩිව දැනෙන තත්වයක් විදිහට මෙතුමාත් මතු කර සිටියේ. ඔබ කොහොමද හිතන්නේ මේ தත්ත්වය? ඔබ හිතනවාද භික්ෂුන් වහන්සේට හඬක් තිබිය යුතුයි කියලා? ඒ දවස් 2004 තිබිච්ච තත්ත්වයට එක්ක සසඳා බලලාද ඔබ කියන්නේ නැත්නම් අද තත්ත්වයට එක්ක සසඳා බලලාද ඔබ මේ සම්බන්ධයෙන් අදහස් දක්වන්නේ? ඔව් චතුර මම මේ පළමුවෙන්ම සන්තෝෂ වෙනවා ඉතිහාසයේ ප්‍රථම වතාවට එක්සත් ජාතික පක්ෂය ලංකාවේ බුද්ධ ආගම පිළිබඳ ඉතාමත්ම උනන්දුවක් ඇති කරගෙන තිබීම පිළිබඳව. අපි දන්න ඉතිහාසය නම් 1947 ඉඳන් මෙහාට ඉතිහාසය නම්
එහෙම උනන්දුවක් එක්සත් ජාතික පක්ෂයටවත් එහි മന്ത്രിවරුන්ටවත් තිබුණේ නැහැ. ඉතින් ගොඩාක් අර සුදු පිරුවට දාගෙන ඉද්දි අපි තේරුම් ගන්න ඕනේ එන්නේ මොකටද කියන්නේ. ඒක තමයි පළවෙනි කාරණේ. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසය පොඩ්ඩක් මතක් කරලා දෙනවා නම් අමතක අයට 1947 න් මෙහා පැත්තට පන්සල් වලට පුන්නක්කු තනකොළ යවපු විද්‍යාලංකාර පිරිවෙන්ට ඊළඟට කැලණියේ තොරණ හන්දියේදී බල්පක රාහුල හාමුදුරන්ගේ ඔළුව පැලෙන්න ගහපු ජයවර්ධන මහතාගේ මැරෙන් පසු එතුමා ඒක ප්‍රතික්ෂේප කළා. නමුත් කෙසේ වෙතත් අපි දන්නවා මොකද්ද රටේ සිද්ධ වුණේ කියලා. ඩී.එස්. සේනානායක මැතිතුමා පන්සල් වලට මොකද්ද කරේ කියන එක මේ රට දන්නවා. ඒ සියල්ලන්ට අමතරව 2001 දෙසැම්බර් මාසෙන් පස්සේ මේ රටේ බුද්ධ ආගමට එක්සත් ජාතික පක්ෂය කරපු හරිය කවුරුද දන්නා. ඊට කලින් මම හිතන්නේ මේ රටේ එක්සත් ජාතික පක්ෂයෙන් බැටකාපු අපේ නායක ස්වාමීන් වහන්සේ නමක් තමයි මාධ්‍යසෝ බුදුහාමුදුරුවෝ කියන්නේ. අපි පොඩි කාලේ අහපු සිද්ධියක් ඒක. අපි කුඩා කාලෙම කාණු පල්ලේ දාගෙන ගහපු එක. ඉතින් එහෙම එක්සත් ජාතික පක්ෂයක් මම හිතන්නේ හදිස්සියේ නිර්වාණයට සමීප වීමට කරන උත්සාහය පිළිබඳ ඇත්තටම අපි ටිකක් සතුටු වෙන්න ඕනේ. මට පැටලිල්ලක් තියෙනවා. පක්ෂයක් විදිහට තමයි මේ යෝජනාව ඉදිරිපත් වෙන්නේ. මෙතුමාගේ පෞද්ගලික යෝජනාවක් විදිහට තුමා ඉදිරිපත් කළා. එක්සත් ජාතික පක්ෂයේ තත්ත්වය කොච්චරද කියනවා නම් මම හිතන්නේ තමන්ගේ පක්ෂයේ නායකයාගේ හිටපු නායකයාගේ ගුණ සමරුවක් තියන්න ගියාමත් චෝදනා පත්‍රය යවන මට්ටමට අද ඒ පක්ෂයේ උඩින් පත් වෙලා තියෙනවානේ. ඉතින් පක්ෂයේ ප්‍රධාන බෙදීම් දෙකක් තියෙනවානේ. විජේදාස රාජපක්ෂ මහත්තයා ඉතින් ප්‍රසිද්ධිය අපි කවුරුත් දන්නවනේ. ඒකෙන් එක පැත්තක ඉන්නේ කියලා. එතකොට ඉතින් මම මම බාධා කරන්න පුළුවන්. මම ඔබතුමා කියන දේවල් වලට ඕන තරමට බාධා කරන්න තිබ්බ නමුත් මම බාධා කරේ නැහැ. අපි අදහස් කියන්නේ. ඒ නිසා ඉතින් ඒක පැත්තක් නියෝජනය කරමින් ඉන්න අතරතුර ඉතින් ඒ පැත්තෙන් පුද්ගලික විදිහට ආවත් ඒ යෝජනා එන්නේ කොහොමද කියන එක මම හිතන්නේ මේ රටත් දන්නවා. අනික මේ දේශපාලනයේ නිතර සම්බන්ධ වෙලා ඉන්න කණ්ඩායම් වලට ඔය ඕපාදූප එන්නේ නැත්නම් චතුර ඉතින් අපි මේ දේශපාලනේ ඉන්න ඕනේ නැහැ. ඉතින් කවුරුත් දන්නවා මේක ආවේ කොතෙන්ද කියලා කවුරුත් දන්නවා. මේකට මම චතුර කැමති නෑ අද ඒක කියන්න. මේ ආවේ මේ ජාතික හෙළුරුමෙත් එක්ක තියෙන ප්‍රශ්නක නෙවෙයි කියන කාරණේ පමණක් අද මම කියන්න. හොඳයි. මේ ආවේ ජාතික හෙළුරුම් ප්‍රශ්නයකට නෙවෙයි Tamanට අනාගතේ එන්න නියමිත එක්තරා ප්‍රශ්නයක් විසඳා ගැනීම සඳහා කලින්ම ගත්තු පියවරක්. ඒක ඉතින් රනිල් වික්‍රමසිංහ මහතා සාමාන්‍යයෙන් ඒ බඳු ක්‍රියාකාරකම් වලට නම් දරු කෙනෙක්. ඉතින් තම മന്ത്രി කණ්ඩායමේ ඉන්න Tamanට කීකරු කෙනෙක්ව පාවිච්චි කරලා මේ බඳු පුද්ගලික മന്ത്രി යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අපිට අමුතුවෙන් මම හිතන්නේ ඒක කියන්න දෙයක් නැහැ. මේ කාර්ය මෙන්න මේක අතතර. මෙන්න මෙහෙමයි මේ ගැන කියන්න ඕනේ. භික්ෂුන් පාර්ලිමේන්තුවට ආවේ එකපාරට හදිසියේ මේ හාන්සි පුටුවක ඉන්න ගමන් හිතිච්ච දෙයක් උඩ නෙවෙයි. මේ රටේ යම් දේශපාලන මොහොතක තමයි ඒක ආවේ. ඒ දේශපාලන කාරණා කියන එක ලෝකෙ සිද්ධ වෙනවා. ඒ සිදුවීම් ලෝකේ ඕන තරම් සිදු වෙලා තියෙනවා. අපි මුලටම ගත්තොත් එහෙම මේ දුටුගැමුණු රජුරුවන්ගේ කාලේ එලාරත් එක්ක ගැටුම වෙලාවේ ඓතිහාසික තීන්දුවක් ගත්ත මේ රටේ භික්ෂුන් වහන්සේලා. ඊට කලින් අපිට ඊට අවුරුදු 200කට කලින් 250කට කලින් බුද්ධ ආගම ලැබිලා තිබුණේ අවිහිංසාව පිළිබඳ ගුරු කොටගත්තු ඒ කියන්නේ බුද්ධ ආගමේ තියෙන අවිහිංසාව පිළිබඳ කාරණේ නිසාම බුද්ධ ආගමට බුදුදහමට බැඳිච්ච අශෝක රජුරුව නිසා තමයි අපිට බුද්ධ ආගම ලංකාවට ආවේ. ඊට පස්සේ එලාරගේ ආක්‍රමණයත් එක්ක ඊට පටහැනි තීරණයක් ගන්න සිද්ධ වුණා. මොකද්ද තීරණේ? හිංසාකාරී වෙන. දැන් බලන්න පොඩ්ඩක් කල්පනා කරලා අවිහිංසාව පිළිබඳ ප්‍රශ්නේ උඩ ඒ කාරණේ උඩ බුද්ධ ආගම ආවෙන් පස්සේ ලංකාවේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට සිද්ධ වුණා යුද්ධයකට අනුබල දෙන්න. අනුබල දුන්නා. ඒක තමයි ලංකා ඉතිහාසය. අනුබල දුන්න පමණක් නෙවෙයි. බුදුදහමට සාමාන්‍ය බුදුදහමට සම්පූර්ණයෙන්ම පටහැනි වෙන කාරණයක් රහතන් වහන්සේ නමක් අට නමක් විසින් කිව්වයි කියලා මහාවංශයේ සඳහන් කරන තරමට. ඒකෙන් කිව්ව මොකද්ද මේ යුද්ධයෙන් ගොඩක් අය මරුන්නේ මේකෙන් මරුණ එකමාරක් කියන කතාවක් කියන තරමට දුරට බුද්ධ ධර්මයේ අම්මාකාරයකට විකෘති කිරීමකට පවා ලක් කරන්න ඒ කාලයේදී පියවර ගත්තා. ඇයි ඒ හාමුදුරන්ට මොකක් හරි මිනි මරන්න මොකක් හරි එහෙම ආසාවක් තිබුණා නැහැ. ඒ තමයි ඓතිහාසික මොහොත. එදා භික්ෂුන් වහන්සේලා නිර්භීතව ඒ තීරණය ගත්තේ නැත්නම් චතුර. අද අපි මේ සාකච්ඡාව අද තියන්නේ නැහැ. හොඳට මතකද? එහෙම සාකච්ඡාවක් නැහැ අද. ඊට පස්සේ වලගම්බ රජුරුවන් කාලේ මොකක්ද උනේ? මොකද ප්‍රතිපත්තිය පිරීමද වඩා වැදගත් නැත්නම් දැනුම සංරක්ෂණය කිරීමද වඩා වැදගත් කියන කාරණේ මතුවුණා ශාස්ත්‍රීය කාරණේ. මොකද සාගතයක් ඉවර වෙලා ප්‍රතිපත්ති පිරීම කිමෙන් පමණක් සෑහීමකටපත් වෙන තවදුරටත් භික්ෂුන් වහන්සේලාට පුළුවන්කමක් ලැබුණේ බුද්ධ ධර්මයේ වෙනසක් ඇති වුණා. ඒ වෙනස නිසා තමයි ත්‍රිපිටකයේ ග්‍රන්ථ ආරූඪ වුනේ. මුළු ඉතිහාසයම අරගෙන බැලුවොත් ඒ අවස්ථානුකූලව කටයුතු කිරීම කියන එක තමයි තිබුණේ. මෙතුමා කියනවා මේ බුදුහාමුදුරන් දේශපාලන පක්ෂයක් තිබුණේ නැහැ කියලා.
ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පාඩම ඉගෙන ගන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. 1688 89 සිදුවෙච්ච එංගලන්තයේ සිදුවෙච්ච සිදුවීම් වලින් පස්සේ තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ක්‍රියාවලිය ලෝකයේ ඇති වුණේ. ඊට පෙර ඡන්ද දේශපාලන පක්ෂ වගේ දේවල් තිබුණේ නැහැ. ඒක තමයි ඉස්සෙල්ලාම තේරුම් ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශපාලන පක්ෂ ගැන දේශනා නොකිරීම පිළිබඳ කාරණේ මම හිතන්නේ මෙතෙන්ට අදාළ නැහැ. නමුත් කුල වශයෙන් බෙදිච්ච එවන් තත්ත්වයක් තිබුණා ಭಾರತೀಯ සමාජය තුළ. මම කියන්නේ දේශපාලන පක්ෂයක් අරමුණක් විදිහට පාවිච්චි කිරීම පිළිබඳව. ඊට පස්සේ ලංකාවේ ඉතිහාසයේ වැදගත් කාරණේ මේකයි. හැබැයි භික්ෂුන් වහන්සේලා හැමදාම කටයුතු කරේ මුළු ඉතිහාසය පුරාම ලංකාවේ රජ්ජුරුවන්ට සහාය දෙන තැනක. මොකද රජ්ජුරුව මුළු රට බෞද්ධ. බුද්ධ ධර්ම පාත්‍රා ධාතුව අයිති නැත්තම් දන්ත ධාතුන් වහන්සේ අයිති නැත්තම් රටේ රාජ්‍යත්වය ලබා ගන්න බැහැ කියන මතයක් පව ලංකාවේ තියලා තිබුණා. ඒ කියන්නේ රට බෞද්ධ විදියට අර්ථකථනය වුණේ. එතකොට ඒ රටේ රාජ්‍ය නායකයා තමයි රජ්ජුරුව. ඒ රජ්ජුරුවන්ට බුදුදහම ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සහාය දීම තමයි භික්ෂුන් වහන්සේ කටයුතු බවට පත් වෙලා තිබුණේ. ඒ සහාය කියන්නේ මතවාදී සහයෝගය. ඒක තමයි ස්වාමින් වහන්සේලා දිගින් දිගටම ඉතිහාසයේ කළේ. එතකොට ඒ කාලයේදී රජ්ජුරුවන්ට එරෙහිව යනවා කියන කාරණයක් තිබුණේ නැහැ. මොකද හැම විටම වගේ ආක්‍රමණය ආවේ එළියෙන්. ඒ ආක්‍රමණය බෞද්ධ ආක්‍රමණයක් නෙමෙයි. ඒක බොහෝ විට හින්දු ආක්‍රමණයක්. පසු කාලයක පෘතුගීසි වගේ ක්‍රිස්තියානි ආක්‍රමණයක් බවට පත් වුණා. ඒතකොට දිගටම තිබිච්ච තත්ත්වය හරි. ඒක පැහැදිලි. ඒ කාලේ ආවම දේශපාලනය කරන්න ඕනෙත් නැහැ. දේශපාලනය කියන වචනේ චතුර අපි මේ දේශපාලන විද්‍යාව උගන්වන්නේ දේශපාලනය කියන වචනේ බිහි වුණේ මේ අදාර්ථයේ දේශපාලනය කියන වචනේ බිහි වුණේ ඉතාම ඈතක. අද කියන මැතිවරණ මේ සියලුම දේශපාලන අපි කියන දේශපාලන සහභාගීත්ව සංකල්පය කියලා. මේ දේශපාලන සහභාගීත්වය කියන මුළු ක්‍රියාවලියම ඇති වුණේ මෑත. ඉස්සර සබ්ජෙක්ට්ස්ලා හිටියේ. ඒ කියන්නේ යටත් වැසියෝ හිටියේ. යටත් වැසියා දේශපාලන සහභාගී වෙන්නේ නැහැ. ඒක තමයි ඒ කාලේ තිබුණේ. ඒ කාලේ තිබුණේ රජුරුවන්ගේ බලයාලු උරුමයෙන්. එතකොට එතන නැහැ දේශපාලන සහභාගීත්වය කියලා සංකල්පය. දේශපාලන සහභාගීත්වය කියන සංකල්පයෙන් පස්සේ තමයි චතුර සියලුම ආකාරයේ දේශපාලන සහභාගී වෙන්න පටන් ගත්තේ. ඒ පමණක් නෙවෙයි. පෘතුගීසියෙන් ඇවිල්ලා, ක්‍රිස්තියානි ඇවිල්ලා මේ මුළු මුහුදු වෙරළෙම තියෙන පන්සල් ටික බිම්බත් කරලා. සමතලා කරා බිමට. ඊට පස්සේ ලන්දේසින් ඒ තරම් දරුණු නොවුණා. යම් ආකාරයක දේවල් වගේක් කරා. ඉංග්‍රීසියන්ගේ ආණ්ඩු කාලේ ඉතා බලවත් විදිහට මේ ආක්‍රමණය සිද්ධ වුණා විවිධාකාරයෙන්. එතකොට උඩරට මේ පහතරට භික්ෂුන් වහන්සේලා මේ මෙතන තමයි දේශපාලනය ලංකාවේ අදාර්ථයෙන් දේශපාලනය තුනේ වල්පලරාවුල හාමුදුරුවෝ හින්දවත් 2004 හෙළවරුමේ හින්දවත් නැත්නම් 1980 ගණන් වල සෝබිත හාමුදුරුවෝ හින්දවත් නෙවෙයි. ඒක ඇති වුණේ 1800 ගණන් වල මැදදී. ඇති වුණු කාරණේ මෙන්න මේකයි. ඉංග්‍රීසීන් 1815 ගිවිසුමට පස්වෙනි වගන්තියට ඇතුළත් කරා අපි මේ රටේ බුද්ධ ධර්ම ආරක්ෂා කරනවා කියලා. හැබැයි ඒගොල්ලන්ගේ එහෙම අපේක්ෂාවක් තිබුණේ නැහැ. ඒ වෙනකොට තිබුණ රටම ක්‍රිස්තියානි කිරීමේ අපේක්ෂාවක්. ඒක පැහැදිලිවම හැම තැනකම ලියලා තියෙනවා. ඒක පැහැදිලිව කියලා තියෙන කාරණයක්. ඒ අනුව මොකද වුනේ 1847 වෙද්දී තීරණයක් ගත්තා. දන්ත ධාතුන් වහන්සේ සම්බන්ධ වකීම් වලින් රජය අයින් වෙනවා. බුද්ධ ධර්මවත් එක්ක තියෙන සම්බන්ධකම් සියල්ල අතාරිනවා. බුද්ධ ධර්ම සම්පූර්ණ අතාරලා දානවා කියන තීරණය 1847 වෙද්දී ගත්තා. ගත්තාන් පස්සේ කැරලිත් ගහලා ඔක්කොම වෙලා බැරිම තැන ඒ කාලේ උඩරට හාමුදුරුවෝ ගිහින් ඉල්ලා සිටිය රජුරුවන්ගේ මේ ආණ්ඩුකාරයන්ගෙන් අනේ බුද්ධ ධර්ම රැකලා දෙන්න කියලා. නමුත් පහතරට භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ ඇතුළු භික්ෂුන් වහන්සේලා තීරණය කළා තවදුරටත් මේ කණ්ඩායමත් එක්ක මේ විදියට ගනුදෙනු කරන්න බෑ. යටත් වෙලා ඉල්ලලා ආයාචනා කරලා මේක කරන්න බෑ. ඒ වෙනුවට සතුරා කරන්නේ මොකක්ද කියන එක දිහා හොඳට බලන් ඉඳලා. සතුරා කවුද? එංගලන්ත ආණ්ඩුව සහ ක්‍රිස්තියානි. මේ දිහා හොඳට බලාගෙන ඉඳලා සතුරාගේ උපක්‍රමයෙන් අපිත් භාවිතා කිරීමෙන් පමණයි. තරගකාරී විදිහට භාවිතා කිරීමෙන් පමණයි අපිට ඉස්සරහට යන්න පුළුවන් කියන ඒ තීරණය 1853 අවුරුද්දේ ගත්තා. ඒ තමයි මේ හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ ඒ යතිවරයා ඒ ගත්තු තීරණය තමයි අපේ දේශපාලනයේ ආරම්භය. ඒ අනුව මොකද කරේ? ඉස්සෙල්ලාම එකෙන් ක්‍රිස්තියානි මට චුට්ට වෙලාවක් දෙන්න. ක්‍රිස්තියානි අය පත්‍රිකා මුද්‍රණය කරා. මේ අපි මේ මෙතුමා කියනවා මේ අපේ මේ සහනශීලීත්වය පිළිබඳ අනිත් ආගම් පිළිබඳ ලංකාවේ බයිබලයේ පරිවර්තනය කරේ ඉස්සෙල්ලාම හාමුදුරුවෝ මේ බෝධි මළු වල තමයි මේ ක්‍රිස්තියානියට ඉඩ දුන්නේ මේ ආගම දේශනා කරන්න. එහෙමයි මේ රට තිබුණේ. හැබැයි එහෙම ඉඩ දුන්නාන් පස්සේ පත්‍රිකා ගගහ මම මේ පත්‍රිකා කියවපු එක්කනේ. පත්‍රිකා ගගහ සම්පූර්ණ බෞද්ධයන්ට අවමන් වෙන විදිහට කටයුතු කරන්න ගත්තාන් පස්සේ එක දෙයයි තිබුණේ මොකද්ද? අපිත් පත්‍රිකා ගහන එක. අපිත් තරංකාරී විදිහට ප්‍රචාරණය කරන එක. ඒ අනුව ඔය මොන්කුට් රජතුමාට තායිලන්තේ ලිපියක් යවුවා. අපේ හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ කරුණා කරලා අපිට මුද්‍රණ යන්ත්‍රයක් ලබා දෙන්න. මේ යන්ත්‍රය ලබා දුන්නේ නැත්නම් මොකද මේ තරංකාරී විදිහට මේකත් එක්ක හැප්පෙන්න මේ මුද්‍රණ යන්ත්‍රය ලබා දුන්නේ නැත්නම් අපේ රටෙන් මේ බුද්ධ ධර්ම ඉවර වෙනවා කියලා. ඒ අනුව මොන්කුට් රජුරුවන්ගෙන් මගේ ඊළඟ වෙලාවෙන් ගන්න මේ කාරණේ මට කියලා ඉවර කරන්න. තප්පර 30කින් මේ කෙටි කාලෙකින් නැත්නම් සම්පූර්ණ වෙනස් වෙන මේ කතාව සියල්ලම. ඊට පස්සේ මොකද කරේ? මුද්‍රණ යන්ත්‍රයක් අරගෙන මේ සියල්ල ඒ කියන්නේ අරකට එක්ක තරඟකාරී විදිහට ක්‍රිස්තියානි ආක්‍රමණයත් එක්ක තරඟකාරී විදිහට වැඩ කරන්න පටන් ගත්තා.
මම පස්සේ කියන්නම් කාරණේ මොකද්ද කියලා. එදා තරඟකාරී වුණේ ක්‍රිස්තියානි ආගම පැතිරවීමත් එක්ක සහ ඒ සුදු ජාතිකයන්ගේ කටයුතුත් එක්ක තමයි තරඟකාරී වුණේ. ක්‍රිස්තියානි අය මොකද කරේ? ඒකම අපිත් කළා. ඒකමයි 2004 වුණේ. ඒකමයි 1947 වුණේ. ඩී.එස්. සේනානායක මොකද කරන්නේ? ඊට විරුද්ධ දේ වල්පොල රාහුල හාමුදුරුවෝ කළා. ඒතන එදා දේශපාලනේ එහෙමයි තිබුණේ. ඩී.එස්. සේනානායකලා පක්ෂයක් හදාගෙන එක්සත් ජාතික පක්ෂය හදාගෙන සිංහල බෞද්ධයන්ට එරෙහිව කටයුතු කරන වෙලාවේ මේ වල්පොල රාහුල හාමුදුරුවෝ පිරිසක් විල්මට් පෙරේරා මේ කණ්ඩායම 1947 දී ඔය ශ්‍රීපාලියේදී සාකච්ඡාවක් පවත්ලා වෙන පක්ෂයක් පිටේවුවා. ඒකමයි 2004 උනේ චතුර 2004 මොකක්ද උනේ? මේ රට මේ එක්සත් ජාතික පක්ෂය ඇවිල්ලා මේ රට පාවා දෙන්න ගන්න උත්සාහයේදී ඊට විරුද්ධව කටයුත්තක් කරා. ඒ කටයුත්ත තුල තිබුණා මැතිවරණ තරඟ කිරීම. දෙවන වටේදී සාකච්ඡා කරමු. බෙහෙම ස්තුතියි ඔබතුමාටත්. මහාචාර්යතුමනි මම මුලින්ම කැමතියි ඔබතුමා කරපු පහුගිය දවසේ කරපු දේශනාවේ අන්තර්ගත වුණ අප අද සිටින්නේ පාණ්ඩිත්‍ය භික්ෂු ජීවිතයෙන් ගිලිහුණු සන්දර්භයක ප්‍රගතිශීලී භික්ෂු චරිතය අනන්‍යතාව දුලබ වුණු සන්දර්භයක කියා. ඒට හේතුව වී තිබෙන්නේ භික්ෂුන් වහන්සේ දේශපාලනයට පැමිණීමයි කියාම ඔබතුමත් විශ්වාස කරනවා. නැත්නම් එම කරුණද ඔබතුමාගේ මේ දේශනය සඳහා මුළුනේත් ඒ වගේම අද ඔබතුමා මේ සම්බන්ධ ධර්ම මතයත් මම කැමතියි දැනගන්න. ඒ පාණ්ඩිත්වය පිළිබඳ කාරණාවේදී මම විග්‍රහ කරන්නේ විද්‍යාලංකාරය සහ විද්‍යෝදය කියන පිරිවෙන් දෙක අපෝසි කිරීම කියන කාරණාව නිසා භික්ෂු ශාසනයට සිද්ධ වෙච්ච දෙයක්. දැන් මෙතන අපේ සාකච්ඡාව තුළ පොඩි අපි පටලවා ගැනීමක් කරනවා. භික්ෂුන් වහන්සේ දේශපාලනය කිරීම සහ ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තුවට යාම කියන එක. ඔය දෙක එකක් හැටියට අර්ථකථනය කරන එක සාබද්‍යයි කියන එකයි මගේ ආකල්පය. භික්ෂුන් වහන්සේ දේශපාලනය කිරීම කියන කාර්යය අපි අද දකින මේ පටු පක්ෂ දේශපාලන ක්‍රියාවලියට වඩා ඉහළින් තිබිච්ච දෙයක්. එතකොට ඒ කටයුත්ත නෙමේ අපි මේ කතා කරන්නේ පාර්ලිමේන්තු ආසනයක් සඳහා තරඟ කිරීම කියන කාරණාවයි. දැන් මට නම් අදාළ වෙන කාරණාව මූලික වශයෙන්ම ඒකයි. එතකොට මේ අපේ රටේ අපේ සමාජයේ භික්ෂුන් වහන්සේට තිබුණු ගෞරවය මම ගමක හැදුණු කෙනෙක් හැටියට මම ඉතාම හොඳට දන්නවා. ඒක තිබුණේ බෞද්ධයන්ගේ විතරක් නෙමෙයි. ක්‍රිස්තියානි ආගම අදහන අයගෙත් වෙනත් ආගම් අදහන අයගෙත් ඒක තිබුණා. අනිත් එක භික්ෂුන් වහන්සේට විතරක් නෙමෙයි. අපේ සමාජයේ තුල බෞද්ධ වස්තුන්ට තිබුණා අප්‍රමාණ ගෞරවයක්. මහාචාර්ය ඒ.වි. සුරවීර මැතිතුමා පහුගිය දවස්වල ඊටාම වැදගත් ග්‍රන්ථයක් පළ කළා ලේඛන සමීක්ෂා කියලා. මේ පොතේ තියෙනවා ඊටාමත්ම වැදගත් මූලාශ්‍ර මේ භික්ෂුන් වහන්සේගේ දේශපාලනයේ විවිධ හැඩතල පිළිබඳ ලිඛිත සාධක ආශ්‍රය. සමාජීය සාධකයක් තියෙනවා. මේ ගෞරවයේ පිළිබඳ එකක්. මා රාජාවලී නම් ඉතිහාස ග්‍රන්ථයේ ශාස්ත්‍රීය සංස්කරණයක් කරමින් සිටි අවදියේ දිනක්කේ පුස්කොළ පොතක් අතැතිව දුම්රියට නැගුණෙමි. තදබදයෙන් වැළකීම සඳහා පොත ආරක්ෂා කිරීමට මම වෙහෙස ගතිමි. ඒ අතර සිටියෙක් වයෝවෘද්ධ කාන්තාවක් ඒ දැක හුනස්නින් නැගී සිට දෑත් එකට තබා පොතට නමස්කාර කළාය. මහත්තයා පොත් වහන්සේ පොඩි වෙනව නේද? මට දෙන්න. මම ගරුසරු ඇතුව තියාගන්නම් කියා නිදානයක් පහළ වූ කලකමෙන් සන්තෝෂයෙන් ඒ පොත ඇකේ මත තබා ගත්තාය. දැන් මේ විදිහට මේකේ වැදගත් තොරතුරු ගණනාවක් ඉදිරිපත් කරනවා. ඒ තොරතුරු වලින් ගම්ම්‍ය කරන්නේ යම්කිසි ආකාරයක සමාජ විඥානයක්. මෙන්න මේ සමාජ විඥානය පාර්ලිමේන්තුවට භික්ෂුන් වහන්සේලා යාම කියන ක්‍රියාවලිය නැති වුණා. ඒකට අනර්ථයක් සිද්ධ වුණා කියන එකයි මම මේක දකින්නේ මගේ විශේෂ සාහිත්‍යයෙන්. මම සමාජ සංවේදීතාව පිළිබඳ අවධානය යොමු කරන කෙනෙක් හැටියට. මේ සම්බන්ධව තව එක උද්ෘතයක් මම උපුටා දක්වන්නට කැමතියි. 2003 මාර්තු මාසේ 2 වෙනිදා රාවය පුවත්පතට මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න හිමියන් මේ විදිහ අදහසක් පළ කරනවා. භික්ෂුන් වහන්සේලා මේ රටේ ක්‍රියාකාරී දේශපාලනයට ප්‍රවේශ වීම භික්ෂුවගේ පිරිහීමක්. මම හැමදාමත් හිටියේ ස්ථාවරයේ. විශේෂයෙන්ම පක්ෂ දේශපාලනයට යාම භික්ෂුවකට කිසිසේත්ම ගැලපෙන්නේ නැහැ. පක්ෂ දේශපාලනයකට යාමත් එක්ක භික්ෂුවකට විරුද්ධ පිරිසක් හැදෙනවා. භික්ෂුව කියන පුද්ගලයා ස්වාධීනව ක්‍රියා කළ හැකි අයෙකු විය යුතුයි.
අපේ රටේ භික්ෂුවක් වෙනවා කියන්නේ ජාතික නායකත්වයට පුහුණුවක් ලබා ගන්න ඇතුළු වෙනවා කියන එකයි. එහෙම වෙන්න ඒ භික්ෂුවට හොඳ නායකත්වයක් මනා පෞරුෂයක් තිබිය යුතුයි. භික්ෂුන් වහන්සේලා පක්ෂ දේශපාලනයට ගිය විට ඒක කරන්න බැරි වෙනවා. සමහර භික්ෂුන් වහන්සේලා එහෙම ගිහින් විවිධ අපවාද වලටත් ලක් වී තිබෙනවා. සියම වගේ රටවල භික්ෂුන් වහන්සේලාට දේශපාලනය ගැන කතා කිරීම ලිවීම නීතියෙන් තහනම්. සියම බෞද්ධ රටක්. ලංකාවෙත් එසේ විය යුතුයයි මා කියන්නේ නෑ. ඒ ක්‍රියාකාරී දේශපාලනයේ භික්ෂුවට ගැළපෙන දෙයක් නොවේ. පක්ෂ දේශපාලනයට යාම භික්ෂුවකට කිසිසේත්ම ගැළපෙන්නේ නෑ. පක්ෂ දේශපාලනයකට යාමත් එක්ක භික්ෂුවකට විරුද්ධ පිරිසක් හැදෙනවා. මේකේ තවත් දීර්ඝ වශයෙන් විස්තර දක්වලා තියෙනවා. එතකොට දැන් මේ භික්ෂුන් වහන්සේලා නිශ්චිත සමාජීය කාර්යයක් ඉටු කිරීමේ වගකීම හිසින්ගෙන පාර්ලිමේන්තු යන්න ආවනම් ඒ වගකීම ඉස්සෙල්ලා අරගන්න ඕනේ මල්ලත්තේ හාමුදුරුවෝ යස්කිරි හාමුදුරුවෝ. ඊට වැඩිය පල්ලෙහා අය මේක අරගෙන මේ වැඩේ කරන්න අපි දන්නවා ක්‍රිකට් මැච් එකක් වුණත් ඉස්සෙල්ලා පන්දුවට පහර දෙන්න හොඳට ගහන්න පුළුවන් අය තමයි එන්නේ. ඒක කවුද මෙතෙන්ට ආවේ? ඒක එක්සත් ජාතික පක්ෂයේ යම්කිසි කුමන්ත්‍රණයක් කරනවා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයා අටපිරිකර අරගෙන ගියා මේ අටපිරිකරෙන් එතුමාට දමලා ගහලා එලවන්න ඕනේ. ඒ පෞරුෂය තියෙන්නට ඕනේ. එහෙම දෙයක් වුණේ නෑනේ. ඊට වැඩිය පල්ලෙහා ස්තරයක කට්ටියක් තමයි දැන් මේ කටයුත්තට ආවේ. මට හොඳට මතකයි ওই ඡන්ද ව්‍යාපාරය ආරම්භ කරපු වෙලාවේ එක්තරා රූපවාහිනී නාලිකාවකදී ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු භික්ෂුන් වහන්සේලාට ඔබ වගේම නිවේදකයා දැන් මේක පිළිබඳ ආරාධනා කරනකොට ඒගොල්ලෝ මෙහෙම নমස්කාර කරලා තමයි වැඩි මට පුදුමාකාර විදිහේ ජුගුප්සාවක් ඇති වුණා. මොකක්ද මේ කරන්න හදන මේ විගඩම? මොනතරම් බාල රංගනයක්ද මේ කරන්න හදන්නේ? ඒ පිළිකුල වැඩි වර්ධනය වුණා. හැබැයි කොහොම හරි භික්ෂුන් වහන්සේලා සැලකිය යුතු පිරිසක් ඒ ප්‍රතිශතයක් හැටියට ගත්තාම පාර්ලිමේන්තුව නියෝජනය කළා. ඒ පාර්ලිමේන්තුව නියෝජනය කළේ ඇත්තටම අනේ අපේ සංඝයා වහන්සේලාට ඡන්දයක් නොදී ඉන්නේ කොහොමද කියන අනුකම්පාව අපේ සදහැවතුන් තුල තිබුණා. ඊට පස්සේ පාර්ලිමේන්තුවට ගිහිලා සිද්ධ වෙච්ච පළවෙනිම දේ තමයි කතානායකවරයා තෝරා ගැනීමේ ඡන්දයක් තිබුණේ. ලංකා ඉතිහාසයේ වැඩිම කාලයක් කතානායකවරයෙක් තෝරා ගැනීමට කාලයේ මිඩංගු කරපු අවස්ථාව තමයි ඒ අවස්ථාව. ඒ අවස්ථාවේදී සැබවින්ම ඒ ක්‍රියාවලිය තුල ඔය විදිහේ ප්‍රගතිශීලී මතයක හිටියනම් භික්ෂුන් වහන්සේලා කාවද කතානායකවරයා බවට පත් කරගන්න අවශ්‍ය වෙන්නේ? මොකක්ද ඒ අවස්ථාව වුනේ? එතකොට ඒ තීරණය ඊටාම සංවේදී අවස්ථාවක එක භික්ෂුන් වහන්සේ නමක් නිසා ඔන්න ඡන්ද ගාන වෙනස් වුණා. ඊට පස්සේ මොකද කළේ? එක භික්ෂුන් වහන්සේ නමක් නෑ අපි අනිත් පැත්තට එකක් දීලා කපා හරිනවයි කියලා මේ පිළිකුල් සහගත ගහ ගැනීම කියන එක පළවෙනි වතාවෙම පාර්ලිමේන්තුවට ගිය පළවෙනි වතාවෙදිම සිද්ධ වුණා. මේක ජුගුප්සාජනක දෙයක් නෙමෙයිද? එතකොට ඉතිහාසය තුළින් අපිට අප්‍රමාණ සාධක ගෙනහැර දක්වන්නට පුළුවන් භික්ෂුන්ගේ දේශපාලනය පිළිබඳව. එතකොට මේ ක්‍රියාවලිය ඒකත් එක්ක පටලවන එක සම්පූර්ණයෙන්ම සාවද්‍යයි. ඒක සම්පූර්ණයෙන්ම සාවද්‍යයි. මේ ක්‍රියාවලිය තුළ සිද්ධ වෙච්ච දේ මොකක්ද? පාර්ලිමේන්තුවට භික්ෂුන් වහන්සේලා කීප නමක් ගියා. ඒ අය දැන් එකට ඉන්නවද? මේ ධර්ම රාජ්‍යයක් ගොඩනගන්න ගිය කට්ටිය එකට ඉන්නවද? ඒගොල්ලෝ අතර ඇතිවෙච්ච එනකොටා ගැනීම කෙසේද? ඒ සංවිධානයේ සභාපතිත්වයේ දරපු භික්ෂුන් වහන්සේට අවසානයේ නාම යෝජනා පත්‍රයවත් ලැබුණේ නැහැ. ඒ தത്വයට කුලල්කා ගැනීමකටපත් වුණා නම් එතන මොකද්ද තිබුණු විනය? මොකද්ද ඒගොල්ලෝ ධර්මයෙන් ලබාපු ශික්ෂණය? ඒ නිසා අපිට ඕනෑම දෙයක් සම්බන්ධව තර්ක කරන්නට පුළුවන්. ඕනෑම දෙයක් සම්බන්ධව තර්ක කරන්නට පුළුවන්. දැන් අපිට යම්කිසි තර්කයක් ගොඩනගා ගන්නට පුළුවන් නම් අපිට ඒකට අවශ්‍ය සාධක මූලාශ්‍ර ගල්පා ගැනීමට හැකියාවක් තියෙනවා. දැන් භික්ෂුන් වහන්සේ නමක් මම දැක්කා කරුණා අම්මාන් එක්ක බොහෝම මිත්‍රශීලී ක්‍රියාවලියක නිමග්න වෙලා ඉන්නවා. එතකොට අපිට තර්කයක් ගොඩනගන්න පුළුවන් වෛරයෙන් වෛරේ නොසන්සිඳේ. මේක බොහෝම පරමාදර්ශී වැඩක්. එහෙම තර්කයකුත් අපිට කපා ගන්න පුළුවන්. ඒ අපේ වාසියටනේ. ඒතර මම කියන්නේ කිසිම දෙයක් Tamanගේ වාසියට ඒ කාලේ ඒ අවශ්‍යතාවයේ වාසියට කපා ගැනීම කියන එක ඉතාමත්ම පහත් කටයුත්තක්. ඒ தത്വෙට අපිපත් වෙන්න හොඳ නැහැ. අපි දැන් මේ අතීතේ පහු කරලා තියෙන්නේ. අපි දැන් ඉන්නේ වර්තමානයේ. අවිනිශ්චිත අනාගතයක් අපිට තියෙන්නේ. මේ අවිනිශ්චිත අනාගතය තුල මේ රටේ සමාජ සංස්කෘතික දේශපාලන ජීවිතය ගොඩනගාගන්නේ කොහොමද? අධිකරණය පිළිබඳ බරපතල ගැටලු තියෙනවා. මිනිසුන්ගේ ජීවත් වීමේ අයිතිය පිළිබඳ බරපතල ගැටලු තියෙනවා. මේ විදිහේ යථාර්ථයක් මේ රටේ තියෙනකොට
දැන් මේ වගේ දේවල් වලට දැනට පාර්ලිමේන්තුවේ ඉන්න භික්ෂුන් වහන්සේ නමකට කවර ආකාරයකින් දායක වෙන්නට පුළුවන්. ඒ භික්ෂුන් වහන්සේලාත් නියෝජනය කරන රජය තුල ඉන්න ඇතැම් පුද්ගලයෝ ඇතැම් කුප්‍රකට අමාත්‍යවරුන් කරන දේවල් පිළිබඳ එක වචනයක් ඔය බෞද්ධ රාජ්‍ය ගොඩනගන්න ගිය භික්ෂුන් වහන්සේලා කතා කරනවාද? මතට තිත තියන්න ගිය අය මතට තිත තියලා තියෙනවා. ඒ නිසා මට හිතෙන්නේ තව දුරටත් භික්ෂුන් වහන්සේලා මේ පක්ෂ දේශපාලනය හරහා පාර්ලිමේන්තුවට ගිහිල්ලා බුද්ධ ශාසනයට නිගරු කරන්න එපා කියන එක තමයි මගේ හැඟීම. බෙහෙම ස්තුතියි ඔබතුමාටත්. ඔබට අපි ආරාධනා කරා 0115326262 සහ 0117337262 අපේ දුරකථන මාර්ග දෙක ඔස්සේ සම්බන්ධ වන්න ඔබ ඊළඟ වටේ සිට අප සම්බන්ධ කරගන්න සූදානම්. බොහොම විවෘතව අදහස් පළ කරන සංවාද මණ්ඩපයක් වාදපිටිය. අපි එහි පළමු වටේ මේ අදාළ යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා හේතු කාරණා විමසමින් සිටින මොහොතේ තමත් නමස්කාර පූර්වක අපි ආරාධනා කරන්නේ අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට. ඔබ වහන්සේත් භික්ෂු දේශපාලනයේ යෙදුනාදකින් ප්‍රශ්න මතුවෙනවා මට. මොකද පාර්ලිමේන්තු නොගියත් ඔබ වහන්සේත් යම් කිසි දේශපාලනයක කාලයක පැහැදිලිවම නිරත වෙ සිටලා තියෙනවා. එතකොට රජයේ ආණ්ඩු හදන්න, ආණ්ඩු ගෙදර යවන්න වැඩ කරපු ස්වාමින් වහන්සේ නමක් විදිහට පසුගිය කාලේ අපි දැක්ක පුවත්පත්වල වාර්තා වුණා. එතකොට මේ දේශපාලනයේ හඳුරන්නේ මෙතුමා සඳහන් කරපු ඒ දෙක පටලවන්න එපා කියපු ඒ වෙනස වෙනස්කමක් විදිහට තියාගෙන කොහොමද රටේ අනාගතය වෙනුවෙන් දේශපාලනය කරන්නේ? ඒ වෙනුවෙන් බෞද්ධ භික්ෂුන් වහන්සේට තියෙන කාර්යභාරය සැබවින්ම මොකක්ද? දැන් මට අපේ රාජනීතිඥ ජීදස රාජපක්ෂ මන්ත්‍රීතුමාගෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. දැන් ඔබතුමා යෝජනාවක් පාර්ලිමේන්තුවට කියනවා භික්ෂුන් වහන්සේලා පාර්ලිමේන්තු මැතිවරණ වලට ඉදිරිපත් නොවිය යුතුක නීතියක් සම්මත කරන්න කියලා. මේක මිනිස් අයිතිවාසිකම් පිළිබඳව උසාවියට ගියොත් එතෙන්දි ප්‍රශ්නයක් මතුවෙන්නේ නැද්ද මේකට? කම්තර ස්වාමීන් වහන්සේ මේකෙන් බෞද්ධ භික්ෂුන් වහන්සේලා කියලා සීමා කරලා නැහැ. කුමන හෝ ආගමක පූජකවරයෙකුට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයෙකු විදිහට තීරීපත් වීම හෝ පත් කිරීම විතරයි තහනම් කරන්නේ. ආණ්ඩු ක්‍රම විවස්ථාවේ 91 වගන්තියේ මන්ත්‍රීවරුන් නොවිය යුතු මන්ත්‍රීවරයෙකු වෙන සුදුසුකම් නැති ලයිස්තුවක් තියෙනවා. දැන් ඒ ලයිස්තුවේ ඉන්නවා විශාල සංඛ්‍යාවක් හමුදාවේ නිලධාරී, පොලිස් නිලධාරී, රජයේ නිලධාරී, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සමාජිකයෝ, අධිකරණ නිලධාරීන් ආදී ගණනාවක් ඉන්නවා. ඒක නිසා මෙතන මානව අයිතිවාසිකම් කියන එක අධිකරණයේ හැම විටම විග්‍රහ කරන්නේ සමානයන් අතර සමාන විය යුතුයි. ගිහියෙකුයි භික්ෂුන් වහන්සේ කෙනෙකුයි කවදාවත් සමානයි කියලා ලෝකේ කොහෙවත් නඩු තීන්දුවක් දීලා නැහැ. මීට පෙර භික්ෂුන් වහන්සේ නමක් නීතිඥවරයෙක් වෙන්න ඉල්ලපුවාම ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරා ගිහියෙකුට තියෙන ඒ කටයුතු කරන්න භික්ෂුන් වහන්සේ කෙනෙකුට අයිති නැහැ. භික්ෂුන් වහන්සේ නිතරම ඉන්නේ ගිහියට උඩින්. භික්ෂුන් වහන්සේලා රියදුරු ලයිසන් පත්‍රයක් ගන්න ඉල්ලපුවාම ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරා. ඒක මූලික අයිතිවාසිකම් කඩවීමක් නෙවෙයි. භික්ෂුන් වහන්සේලාගේ ගරුත්වය රකින්න සාමාන්‍ය ජනතාවට උඩින් ඉන්න ජන කොට්ටාශයක් නිසා ඒ මූලික අයිතිවාසිකම් කඩවීමක් නැහැ කියලා අපේ ගරුතර ස්වාමීන් වහන්සේ. හරි. දැන් අපි දන්නවා බුදුහාඳුරන් කාලෙම භික්ෂුන් වහන්සේලා අතර විවිධ මතවාද ඇති වුණා. එතකොට සුවක්කත් වගේ හාමුදුරුවෝ නොඑක් අරගල කළා. දැන් බුදුහාඳුරුවෝ පිරිනිවන් පාන්න හදන වෙලාවේ සුභද්‍ර කියලා භික්ෂුවක් අනික හාමුදුරුවෝ අඬනවනේ. මොකද අඬන්නේ? මැරෙන එක හොඳයි. ඊට පස්සේ අපිට නීති දාන්න කෙනෙක් නැහැ. ඔයා තමයි අපිට නීති දාලා අපි ඉර කරලා තියෙන්නේ. දැන් මැරෙන එක හොඳයි අඬන්න එපා. එහෙමත් කිව්වා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා 3 මාසයක් යන ඉස්සෙල්ලා පළවෙනි ධර්ම සංගායනාව කළා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. හැබැයි ඒකෙදි පූර්ණ අනුග්‍රහය ලැබුණේ අජාසත් රජුගෙන්. රජු අනුග්‍රහය ඇතුව පළවෙනි ධර්ම සංගායනාවක් කළා. එහෙම කලේම මේ වැඩි කලක් යන්න ඉස්සෙල්ලා මේ පිරිසිදු ධර්මයට විවිධ මතවාද එකතු කරලා මේ කිලුටු වෙන්න පුළුවන්. මේක අපි සංගායනා කරලා තියන්න ඕනේ. නමුත් දෙවෙනි අවස්ථාව වෙනකොට කාලාසෝක රජුගේ කාලය වෙනකොට දෙවෙනි සංගායනාවක් කරන්න ආයිත් හේතු වුණා. හේතුව භික්ෂුන් වහන්සේලා අර විනය ශික්ෂා පද වෙනස් කරන්න පටන් ගත්තා. මොකද බුදුහාමුදුරු පිරිනිවන් පාන්න ඉස්සෙල්ලා වදාලා
මම පිරිනිවන් පෑවට පස්සේ කුද්ධානුකුද්දක ශික්ෂාපද ප්‍රධාන දේවල් ඇර සතර පරාජිකාදී හැර කුද්ධානුකුද්දක ශික්ෂාපද වෙනස් කරලා කමක් නැහැ. ඒ නිසා දෙවෙනි සංගායනාවේදී හඳු තීරණය කළා ඒ මේව කියලා තියෙන බුදුහාඳුරෝ. අපි වෙනස් කරන්න ඕන. දැන් මේ වෙනස කරගෙන යන්න දුන්නොත් අනාගතයේ ශාසන මහ විනාශයක් වෙනවා. ඒ නිසා දෙවෙනි සංගායනාවක් කළා. මේ ශාසන පරිහානියක් ඇති වෙන වෙලාවට ගත්ත පියවරව. ධර්මාශෝක රජුගේ කාලේ. ධර්මාශෝක රජුෝ බුද්ධඝම වැළඳගත්ත පස්සේ විශාල වශයෙන් ශාසනික අනුග්‍රහ දැක්වුවානේ. ඉන්දියාව අනිකුත් නිගණ්ඨ සමන පරිබ්‍රාජක විවිධ කොටස් හිටියන්නේ. දැන් ඒගොල්ලන්ට ඕන වුණා රජුරෝ කලකිරවන්න. ඒ තරම් බුද්ධඝමට අනුග්‍රහ දක්වනවා. ඒ නිසා මොකද කළේ දවල්ට සිවුරු පෙරවගෙන ඉන්නවා. රැට වෙලින් රස්සාවල් කරනවා. ආයෙත් ඔන්න වාගෙන ඕන වෙලාවක කනවා බොනවා විසුද්ධියට නොගැලපෙන දේවල් කරන්න පටන් ගත්තා. ඒ ගමනක් ගිහිල්ලා ධර්මාශෝක රජු දැන් මොකද හාමුදුරුවෝ කරන්නේ කියලා මොග්ගලී පුත්සිස්ස හාමුදුරුවෝ. මොග්ගලී පුත්සිස්ස හාමුදුරුවන්ගේ අවවාද අනුශාසනා ලබාගෙන තමයි තුන්වෙනි ධර්ම සංගායනාව කළේ. ඊට පස්සේ තමයි දැන් අපිට මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුද්ධ ආගම අරගෙන එන්නේ. දැන් ලංකාවට බුද්ධ ආගම ඇවිල්ලා මුල්ම යුගය තුල අට සැට්ටලෙන් වල හාමුදුරු හිටියේ. බොහෝ විට වනවාසී ජීවිතයක් ගත කළේ. නමුත් ඒ தත්ත්වය වෙනස් වෙනවා දුටුගැමුණු රජුරු බලයටපත් වීමත් එක්ක. ඒ වෙලාවේ මහ බරපතල ජාතික ප්‍රශ්නයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ වෙන විට මුළු රටම බුද්ධ ආගම වැළඳගෙන ඉවරයි. දුටුගැමුණු රජුන් කාලේ වෙන විට දුටුගැමුණු රජුන් කාලේ නෙමෙයි දේවානම්පියතිස්ස රජුන් කාලෙම ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරනකොට අනුරාධපුරයේට කාජර්ගාම ශාස්ත්‍රියොත් ආවා. චන්දනගාම ශාස්ත්‍රියොත් ආවා. ඒ ළඟ දකුණු කෙළවර දක්වා පැතිරලා ඉවරයි. දැන් බුද්ධ ආගමෙන් තමයි රට එක්සත් උනේ. එක්සේසත් උනේ. ඒ නිසා දුටුගැමුණු මේ වෙලාවේ භික්ෂූන් වහන්සේලා ජාතික නායකත්වයට පත් වෙලා ඉවරයි. ජනතාව සවන් දෙන්නේ හාමුදුරුවෝ කියන දෙයට විතරයි. ඒකනේ බ්‍රිතාන්‍ය පාලකයන්ගේ කාලේ ටර්නර් කියනවා මේ රට කවදාවත් අපිට ඕන විදියට පාලනය කරන්න බෑ මේ කහසිවුර තියෙනකම්. මොකද මුළු රටම බෞද්ධ. නිසා ඒගොල්ලන්ගේ නායකත්වයේ ජනතාව අනුමත කරනවා. අධ්‍යාපනයේ තියෙන පන්සලේ සියල්ල ඉගෙනගෙන තියෙන පන්සලේ ගුරුවරයා වශයෙන් ගරු කරනවා. වෙදකම් කරන්නේ හාමුදුරුවෝ, වෛද්‍යවරයා වශයෙන් සලකනවා. නක්ෂත්‍රය කරන්නේ හාමුදුරුවෝ. ඒ නිසා මිනිස්සු එකෙන් බැඳිලා වැඩි හරියක් ඉඩම් තියෙන පන්සල් වලට. දැන් මිනිස්සු ඉන්නේ පන්සලේ ඉඩම් වල. නිසා මේ මුල් ටික කපලා දානකම් අපිට බගතුවක් වෙන්නේ නැහැ කියලා කිව්වේ ටර්නර්. ඒ නිසා මේ වෙලාවේදී දැන් මේ භික්ෂුවගේ නායකත්වය අන්තිම ඉහළට ඇහිලා තියෙනවා. භික්ෂුන් වහන්සේ මොනවද කියන්නේ? ජනතාව ඒ පැත්තේ. දැන් එතෙන්දී රට බේරා ගැනීමේ ප්‍රශ්නය. ඒ කියන්නේ දුටුගැමුණු රජුරුවන්ගේ ආදර්ශ පාඨයත් ඒකනේ. මාගේ මේ ව්‍යායාමය රජවීම සඳහා නොවේ. මාගේ මේ ව්‍යායාමය ශාසනයේ චිරස්ථිතිය සඳහායි. එහෙම කියාගන්නේ පන්සලට ගියේ. ඔබ වහන්සේට මට රජ වෙන්න උදව් කරන්න කියලා. ශාසනය බේර ගන්න උදව් කරන්න. එතෙන්දි තමයි හාමුදුරු ඉදිරිපත් වුනේ. සමහර හාමුදුරු සිවුරු වලලා හමුදාවට බැඳුණා. තේරුපුත්තාපි වගේ හාමුදුරු යෝධයෝ. එතෙන්දි නිරායාසයෙන් දේශපාලන කාර්යයකට පෙළඹෙනවා හාමුදුරු. හැබැයි මේක ජාතික දේශපාලනය. දේශපාලනේ උතුමාගේ වගේ දෙකක් තියෙනවා. පක්ෂ දේශපාලනය හා ජාතික දේශපාලනය. දෙකෙන්දි රජු ඊට පස්සේ ඉතින් එලාරගෙන රට බේර ගන්නවා හාමුදුරු පැත්තකට වෙනවා රජු බලයටපත් වෙනවා. හැබැයි රජු වඩාත් ශාසනයට සමීප වෙනවා මේක. හාමුදුරුවන්ගේ බලයේ ශක්තිය තේරුම් ගන්න දුටුගැමුණු රජු. එසා ලෝවා මහ ප්‍රාසාදයක ගුවන්මැලි සෑය කරනවා. මහා පාලිදාන ශාලාව ඇති කරනවා. ඔය රාජානුග්‍රහ කරගෙන යනවා. දැන් ඊළඟට බලන්න දෙවෙනි විපත්තියක් වෙච්ච වෙලාවේ. වලගම්බා කාලේ ආයිත් හාමුදුරු නායකත්වය ගන්න. මහතිස්ස හාමුදුරු. වලගම්බා රජු එහෙම පිටින්ම පෝෂණය කළේ හාමුදුරු. මුත් රජු බලය ලබා දුන්න රට බේරගත්තා. හාමුදුරු පැත්තකට වුණා. එතනින් එහාට ගියේ නැහැ. ආය අවස්ථාවක් එනවා. දවස් වෙන කාලේ. රජෙක් නෑ අපට. මේ පැත්තෙන් ඉන්දියානු සතුරු ආක්‍රමණය කරන රට අල්ලගෙන ඉවරයි. මහානාමහාමුදුරු බලි අල්ලන්න ගියෙත් නෑ. ගෝලයට කිව්වා රට ඉවරයි. සිරුරල්ල යන්න. සිරුරල් ගිහලා මේ රට බේර ගන්න. ඒ තමයි දවසේ. දැන් ඕක තමයි ඉතිහාසයේ පුරාම දිගටම ආවේ. රජෙක් නැත්තම් රජෙක් හැදුවා.
රජුගේ වැරදි අතට යනවා නම් වැරදෙන් රජු බේරගත්තා. ඒ තරමට ලංකාවේ රජ විය යුත්තේ බෞද්ධයෙක්මයි. ඒතර නෙමෙයි නිස්සංකමල් රජුරෝ කියනවා බෝධිසත්වයෙක් රජ වෙන්න ඕන කියලා ලංකාවේ. ඒ තරමට මේ බුද්ධ ධර්මයි ජාතයකට බැඳුනා. දැන් ඒ ඉතිහාස දිගටම ආවා අපි. මම මේ කියන්නේ අපේ മന്ത്രിතුමන්ට දැන් මෙතෙන්දී අර හාමුදුරුවරුන්ගේ නායකත්වයේ අරගෙන මේ මහා පරාක්‍රම බහු රජුරු. දැන් නිකාය තුනකට බෙදලා තිබුණා මේ කාලෙකට. අබේගිරි ජේතවන මහා විහාර තුනයි. බෙදිලා භික්ෂුන් වහන්සේලාට මහා පරිහානියක්. අන්න මහා පරාක්‍රම රජුරු එතෙන්දී නිකාය සාමග්‍රයක් කරනවා. සංශෝධනයක් කරනවා. ඒතර කියන්නේ මහා බලවතෙක් වුණත් රජුරු හාමුදුරුවන්ගේ නායකත්වය අරගෙන තුන්යම් රෑ එක පයින් සිට රජුරුවත් ළඟ හිටියා. වැඩේ කලේ හාමුදුරුවෝ. සුදුපිලි අඳවා සිවුරු හරවා. ඒ අනවශ්‍ය පිටක්කල ඇරියා. ඒ මහා පරාක්‍රම රජුරු. ඊට පස්සේ දඹදෙනි කතිකාවතත් ඒකයි. කතිකාවත ඇතිකලේ හාමුදුරුවොත් එක එකතු වෙලා. දැන් මේ විදිහට දිගටම නුවරගේ අන්තිම ශාසනය පිරිහුණා. ගණින්නාසලයා කාලේ. ගණින්නාසල පවුල් පන්සල් වෙලා ඒත් ශාසනය රැක්කයි හාමුදුරුවෝ. ඒ වෙලාවට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. තිරිච්ච සතුරු බලවේගත් එක්ක. නමුත් ඒ වෙලාවේ හාමුදුරුවෝ අපුණාතකයි කීර්ති ශ්‍රී රාජසිංහ රජු. රජුගේ අනුග්‍රහය ලැබලයි. සියම් දේශයෙන් උපසම්පදාව කියලා ලංකාවේ නැවතත් මේ එත ඇති කරන්නේ. ඒ නිසා මම අපේ ඉදිරියට රාජපත් මන්ත්‍රීතුමාගෙන් එක ප්‍රශ්නයක් අහන්නේ මේ වෙලාවෙත් සියම් අස්ගිරි මල්වතු රාමඤ්ඤ අමරපුර ඒ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු කොට ඇති රටේ පිළිගත් බුද්ධිමත් උගත් භික්ෂූන් වහන්සේලාගේ අවවාද අනුශාසනා ලබාගෙන මේක එක කාරණයක් පමණයි. භික්ෂූන් වහන්සේලා පාර්ලිමේන්තු දේශපාලනට යාම එකක් පමණයි. නමුත් තව රාශියක් තියෙනවා මේ කාලේ ශාසන පරිඥාට හේතු වෙන කාරණා. මේ සියල්ලක් අරගෙන අපි මහා ජනහඩක් මතු කළොත් නරකද? එදා වගේ පළවෙනි සංගායනාව, දෙවෙනි සංගායනාව, තුන්වෙනි සංගායනාව, මහා පරාක්‍රම බහු ඒක නිස්සංගමල්ල කතිකාවත, දඹදෙනි කතිකාවත මෙන්න මේ ආකාරයට ශාසනය පිළිබඳව චිරස්ථිතිය සඳහා ලොකු පරීක්ෂණයක් විභාගයක් පවත්වලා ඒ තුලින් හොඳ පනතක් පාර්ලිමේන්තුවට ගෙනවොත් මේවා සියල්ල අඩංගු කරලා මේකත් එක කාරණයක් කරගන්න පුළුවන් නේ. මොකද භික්ෂුව කියන එක්කෙනා අනිවාර්යයෙන්ම සතරාගතියින් තොර වෙන්න එපාය. මම පොදු පුජ්‍යලයක භික්ෂුව කියන්නේ. පොදු පුජ්‍යලයක. සතර අගතියෙන් තොර වෙන්න ඕන. සතර අගතියෙන් ඡන්දා දෝසා බය මෝහා. ඉතින් පක්ෂ දේශවාල දිගිගම මං ඉවරයිනේ. අවසරයි හම්බෙන්නේ. දිගම මම ඡන්දෙන් ඒ පැත්තට ගිහලා ඉවරයි. ඒත් මට විරුද්ධව ජනතා ගමේ දායකයෝ ඉන්නවා මට විරුද්ධව. මොකද රට පක්ෂ වලට බෙදලා තියෙන්නේ ගමේ දායකයෝ. ශ්‍රී ලංකා දායකයෝ, UMP දායකයෝ, JVP දායකයෝ, සම සමාජ දායකයෝ. දැන් මම එක පැත්තට ගියහම අනිත් පැත්තට මොකද වෙන්නේ? එහෙම. ඊට පස්සේ මම නම කියලා කතා කරන්න අපිට. හාමුදුරුවෝ කියන්නේත් නෑ දැන් මිනිසුන් අතර. නම කියලාමයි කතා කරන්නේ. අවසරයි හම්බෙන්නේ අපිට. විරුද්ධ පක්ෂයයි. නිසා මෙතෙන්දී මං හිතනවා මේකත් එක බරපතල කාරණයක්. මේකත් එක්කම මේක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගේම තමයි පැච් දාලා හරියන්නේ නැහැ මේකට. ඔක පැච් එකක් පමණයි. නිසා මීට වඩා පුළුල් අන්දමනේ මේ මාතෘකා ගත්තොත් මීට වඩා හොඳ තැනකට අපිට ගමන් කරන අවස්ථාවක් තියෙනවා හිතේ. හොඳයි. අපි ඔබට ආරාධනා කරනවා ඒ සම්බන්ධයෙන් 0117 33 72 62 සහ 0115 33 72 62 ඔස්සේ සම්බන්ධ වෙන්නට ඊළඟ වටේ සිට අපි ඔබව සජීවව සම්බන්ධ කරගන්නවා. අපි වඩාත් සංවාදශීලීව එය සාකච්ඡාවට බඳුන් කරමු.